නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති නම කියන්න අවසරයි. ගෞරවනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නත්නි, අද දවසේත් සුපුරුදු විදියට අපේ චිත්තසංතානය ඉන්ද්‍රකීලයක් වගේ සකස් කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරින් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් දහම් කතිකාවතක් ඇති කරගන්නට අපි පළමුවෙන්ම ආරාධනා කළේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ රාජකීය පඬිතු ඉන්ද්‍රහේන ධම්මදේව ස්වාමින් වහන්සේ. අපි ඔබ වහන්සේ තාම ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි වරින් වර චිත්තසංතානයක් ඕනම තත්ත්වයක් තුල ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කරුණු කාරණා ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. ශ්‍රද්ධාව තුලින්, මරණ සතිය වැඩි වීම තුලින්, මෛත්‍රිය චිත්තසංතානයේ නැවත නැවත උපදවා ගැනීම තුලින්, ඒ වගේම මාන ආදී ක්ලේශ ධර්මයන් දුරු කරලා, මක්ඛාදී ක්ලේශ ධර්මයන් දුරු කරලා ඊටම ශක්තිමත් චිත්තසංතානයක් ඇති කරගන්නේ කොහොමද කියලා අපි කලින් සතිවලදී කතා බහ කළා, සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ඊටාම වටිනා කියන ධර්ම කාරණාවක් පිළිබඳව. අපේ පින්නතුන් කවුරුත් දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර ධර්මය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර ධර්මය පස්වග මහණුන් ඇතුළු දසදහස් ගණන් දිව්‍ය බ්‍රහ්ම සත්‍යයන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කළ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුළින් තමා පින්නන්ති ලෝක සත්‍යය දැනගත්තේ අත්හල යුතු අන්ත, අත්හල යුතු මාර්ග මොනවද කියලා දැනගත්තේ ලෝක සත්‍යය මේ සූත්‍ර දේශනාවත් එක්ක. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දසදහස් ගාණක් සත්‍යයන්ට දේශනා කළා කාමසුකල්ලිකානුයෝගයේ අත්හල යුතු අන්තයක් බව. ආත්මයට අධික සැපදීම කියන එක අත්හල යුතු බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි ආත්මය වෙහෙසටපත් කරන, ආත්මයට දුක් දීම කියන අත්කිලමතානුයෝගයත් අත්හල යුතු අන්තයක් බව, මාර්ගයක් බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දහයම දේශනා කළේ හේතු ඇතුවමයි. තථාගත ඥානයට හසු වුණා. කාමසුකල්ලිකාණු යෝගයේ තුල ඉස්සරහට ගිහිල්ලා ස්ථීර සැනසීමක් ලබන්න බැරි බව. අත්කිලමතාණු යෝගයේ තුල ඉස්සරහට ගිහිල්ලා ස්ථීර සැනසීමක් ලබන්න බැරි බව. ඒ අන්ත දෙකම ස්ථීර සැනසීමක් ලබා නොදෙන වැඩපිළිවෙල් දෙකක් විදිහට තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැකගත්තා. ඒ වගේම උන්වහන්සේ දැකගත්ත, අවබෝධ කරගත්තා සැනසීම ලැබෙන මාර්ගය මොකක්ද කියලා. ඒක මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අද අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එකතු කරගෙන අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව. පින්නති ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සැනසille මාර්ගය. මොන සැනසීමේද? මොන සැනසෙල්ල ඇති කරන මාර්ගයේද? ස්ථීර සැනසෙල්ල ඇති කරන මාර්ගය. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තු වලින් මේ පිනතුන් ජීවිත අත්දැකීම් වලින් දන්නවා සැනසෙල්ලක් ලැබෙනවා. හැබැයි මේ කාම වස්තු වලින් අපිට ලබා දෙන අල්පමාත්‍රීය සැනසෙල්ල පිටිපස්සේ මහා විශාල ඛේදවාචකයක් තියෙනවා. ඒක හිතා ගන්න බැරි තරම් බිහිසුණු ඛේදවාචකයන්. අල්පමාත්‍රීය සුවයක් දෙනවා. නමුත් ඒක පිටිපස්සේ මහා ව්‍යසනයක්. මේ වගේ අල්පමාත්‍රීය සුවයක් දෙන දිගුකාලීන ඛේදවාචකයක් සකස් කරන කාමයන්හි නැවත නැවත ඇලෙමින් වාසය කිරීම තුළින් ස්ථිර සැනසීමක් නොලැබෙන බව අපේ පින්නතුන් හොඳට දන්නවා. නමුත් ආරෂ්ඨාංග මාර්ගය යමෙක් හොඳට පුරුදු කළොත් ඒ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න පටන් ගන්න මොහොත ඉඳලාම
එයාගේ ජීවිතේට ස්ථීර සැනසීමට අවශ්‍ය මූලික පදනම සකස් වෙන්න පටන් ගන්නවා. ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ අපි දන්නෝ පින්නත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි කියලා අංග 8කින් සමන්වාගත වැඩපිළිවෙලක්. එතකොට මෙන්න මේ අංග අපි ඉස්සෙල්ලාම ලෞකික වශයෙන් පුරුදු කරන්න ඕනේ. ලෞකික වශයෙන් පුරුදු කරනකොට තමයි යම්කිසි මොහොතක යම්කිසි දවසක අපි නොහිතන වෙලාවක එක සිතක් ඇසුරු කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදිමින් අපිට සෝතාපන්නාදී උතුම් ආර්ය මාර්ගයන් උපදවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. එතකොට අපි සතර අපායේ නිදහස් වූ අය බඩපත් වෙනවා. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ අපිව සතර අපායෙන් නිදහස් කරන සංසාරගත දුක්ඛයන්ගෙන් නිදහස් කරන පුරුදු කරනකොට සැනසෙල්ල ලබා දෙන විශේෂයෙන්ම සදාකාලික සුවය වුණ නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වෙන වටිනාම වැඩපිළිවෙල සසර ගමනේ අපට හමු වෙන. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමින් පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය වගේම බුදු පියාණන් වහන්සේ මෙතනදී මිත්‍යා දෘෂ්ටිය පිළිබඳවත් විග්‍රහ කිරීමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය, සම්මාදිට්ඨිය, මිත්‍යා සංකප්ප, සම්මා සංකප්ප කියලා මෙතන අපි වැඩි යුතු මාර්ගයත් අත්හල යුතු يعني නොවැඩි යුතු මාර්ගයත් විදියට දෙකක් සඳහන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ගැන කතා කරන්න කලින් ආරෂ්ඨාංග මාර්ගයේ ඔබ වහන්සේගෙන් අපි දැනගන්න කැමති අපි හැමදෙනා වෙනුවෙන්ම මේ මිත්‍යා දෘෂ්ටියම කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපි කෙරෙහි කරුණාවෙන් විස්තර කරනවා නම්. අවසරයි ස්වාමීන් වහන්සේ. පූජනීය වන්දනීය අතිගෞරවනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වතුනි. අපේ ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙන්නේ හේතුඵල ධහම ස්වාමීන් වහන්සේ. එතකොට මේ හේතුඵල ධහම තුලින් භාග්‍යවතුන් වහන්සේ අපිට හොඳ දේත් වැරදි දේත් හේතු දේශනා කළා තියෙනවා. එතකොට වැරදි දේ පිළිබඳව හේතු දැනගත්තාම අපිට වැරද්දට හේතු වෙන හේතු නැති කරන්නට පුළුවන්. හොඳ දේ පිළිබඳව හේතු ටික දැනගත්තාම හොඳ දේ ලබා ගැනීමට අවශ්‍ය කරන හේතු ටික සකස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදිම අපි මේ සම්මා දිට්ඨියට කලින් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා නම් මම හිතන්නේ ඒක සනස අපි හැමෝටම හොඳයි. සයන්ස මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි දෙකම දැනගන්න ඕනේ නැත්නම් අපිට ඒ සංකල්පයේ උපදිනකොට තෝරගන්න. එහෙම සනස සමහරවිට අපි සම්මා දිට්ඨියම කියලා මිත්‍යා දෘෂ්ටියට මේ පිළිබිලා එහෙමයි. එහෙම සමාදම් වෙලා කටයුතු කරන්න වෙන්න පුළුවන්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය සවන්නහස. එතකොට නාත්‍ය දින්නම් නාත්‍ය ඉත්තං ওই විදිහට සම්මා දිට්ඨි සූත්‍රයේදී මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුජානන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට නාත්‍ය දින්නම් කියලා කියන්නේ දීමෙහි විපාක නැත. දැන් සන්නහස දැන් බුදුජානන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හේතුන් ගත්තොත් එහෙම මේ සත්වයාගේ සංසාර පැවැත්මට මේ මිනිස්සුන්ගේ මේ ලෝක සත්වයාගේ විවිධත්වයට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්මය කියන එක. දැන් යම් කෙනෙක් දැන් දීමේ විපාක නැත කියලා මේක යම් කෙනෙක් අනුමෝදන් වෙලා ඒ විදිහට සිටුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සනස එහෙම බොහෝ අය මේ සමාජයේ ඉන්නවනේ. දන් දීලා මොකටද දුන්නාම දෙයක් ලැබෙනවද? ඒ කියන්නේ සන්නස මේ දෙන කෙනාගේ දීම වළක්වන ස්වභාවයක් තියෙනවා. එහෙම සන්නස තමන් දෙන්නෙත් නැහැ දෙන කෙනාට දෙන්නෙත් නැහැ. ඒ තුලින් තමනුත් මිත්‍යා දෘෂ්ටියේ පිළිලා තව කෙනෙක් ඒකට යොමු කරවීමක් තමයි තියෙන්නේ. ඒතකොට මේ දන් දීමේ විපාක නැත. ඒ වගේම යදීමෙහි විපාක නැත. දැන් සන්නස දැන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීම. දැන් සමහර අය කියන්නේ
පිළිම වලට ඇති වැඳලා ඇති වැඩේ මොකද්ද? චෛත්‍යයට වැඳලා ඇති වැඩේ මොකද්ද? බෝධියට වැඳලා ඇති වැඩේ මොකද්ද? මැටි කුඩ වලට වදිනවා කියලා කියනවා. එහෙමනේ කියන්නේ අපහාස කරන්නේ එහෙමනේ. අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්ම රත්නය කෙරෙහි සංඝයා කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් ඒකන වන්දනාමානාදීට පවා බුදුන් විදිහට විවේචනයන් සිද්ධ කරනවා. එතකොට ඒ තුල විපාකයක් නැහැ. ඒ කියන්නේ වැඩි හිටියන්ට වැඳීමේ විපාක නැහැ. දෙමාපියන්ට වැඳීමේ විපාක නැහැ. එතකොට ඒ උපස්ථාන කිරීමේ විපාක නැහැ. ওই විදිහට මේ වැරදි විදිහට දැකීම ඒ තුල විපාකයක් නැහැ. ඒ තුල ආනිසංශයක් නැහැ කියන මෙන්න මේ දැකීම මිත්‍යා දෘෂ්ටියක් විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ තව ප්‍රධානම කාරණාවක් තමයි මේ මෙලොවක් නැත පරලොවක් නැත කියලා විශ්වාසය තියෙනවා තමයි. ඒ කියන්නේ දැන් මෙලොව කරපු දේවල් පරලොවට විපාකයක් නැහැ. එතකොට ගිය භවයන් වල කරපු විපාක කරපු දේවල් වලින් මේ භවයට විපාකයක් ලැබෙන්නේ නැහැ. එහෙම හරියට සවනහස මේ එකම භවයක් ඇතුලේ හිරවල ඉන්නවා. එකම භවයක් ඇතුලේ හිරලා ඉන්න සනස දැන් ඊළඟ භවයේ අපි කරන දේ තුළ විපාකයක් නැහැ කොහොම හරි ජීවත් වෙනවා කියන්නේ මේක උච්ඡේද වාදයට නෙවැටෙන්නේ. ඒතර සනස ඒ තුල ඉන්න කෙනාට ආයි කරන්න බැරි අපරාධයක්වත් නැහැ. ඒක උච්ඡේදවාදය කියන්නේ භවය නිරුද්ධ වෙනවා මේ අවසානයේ. මේ භවයෙන් පස්සේ තව ඊළඟ තැන දැන් ඉන්නකන් ජීවිතේ කාලා බීලා ඇඳලා පැඳලා දින්නුවත් ඊළඟ භවයක් තේන්නේත් නැහැ. ඒ නිසා ප්‍රශ්නිකුත් නැහැ. ඉතින් එහෙම වුණාම අර බලනසනස ඒ මිත්‍යා දෘෂ්ටියට යම් කෙනෙක්පත් වුණොත් එහෙම එයාට සනසත් කරන්න බැරි අපරාධයක් නැහැනේ. එයාගේ සැප සුඛ විහරණය වෙනුවෙන් එයාට මිනී මරන්නත් පුළුවන්. කොටිම්කොත් අම්මා තාත්තුණත් නැති කරන්න පුළුවන් එහෙම සමාජයක් අද ගොඩනැගිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව බොහෝ අපරාධ සිද්ධ වෙන අනිත් එක සනස එහෙම වුණාම මොකද වෙන්නේ? ඔය සිල්වතුන්ට ගරහනවා, ගුණවතුන්ට ගරහනවා. එතකොට යම් කෙනෙක් පිනක් දහමක් කරනවා නම් ඒවට ගරහනවා. ඒ කියන්නේ සානංශ යාලේ දර මොකටද මේව කරන්න වැඩක් නැහැ. මොකටද මේ භවෙන් අවසන් වෙනවා. මේ භවෙන් අවසන් වෙනවා. ඉතින් ඉන්නකන් ආත්මාර්ථකාමීත්වය කියන සනස මේ ආත්මාර්ථකාමීත්වය මේ වර්තමානයේ තුල සමාජයේ ගොඩනගෙන ප්‍රධානම හේතුවක් මේක. ඒ කියන්නේ සානංශ උච්ඡේදවාදයේ උච්ඡේද දෘෂ්ටිය තියෙන කෙනාගේ ආත්මාර්ථකාමී බව දැහ ගන්න ගතියක්. එහෙම සනස ඒක ප්‍රබලව දැස ගන්නවා. මොකද ඒ කියන්නේ තමන්මයි ජීවත් වෙන්න ඕනි කොහොම හරි. ඒකයි. තමන්ගේ සැපය, තමන්ගේ සතුට, තමන්ගේ දියුණුව කොහොම හරි අනුන් විනාශ කරලා හරි අනුන් නැති කරලා හරි අනුන්ට මොන දේ වුණත් කමන්නේ තමන්ගේ ඒ தත්ත්වය තමන් රැකගත යුතුයි කියන මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට බැස ගන්නවා සවනහස. එතකොට මේ මෙලව කරන දේ තුලින් පල්ලෝ විපාකයක් නැහැ කියලා දැක්ක ගම මොකද වෙන්නේ? අන්න ඉතින් ඒ අයට මේ නොකරන්න බැරි අපරාධයක් නැහැ. අනිත් එක තමයි තමන් මේ ජීවිතේ ජීවත් වෙන්නේ පරලෝක වශයෙන් කරපු විපාකයන් වල හේතු වලට අනුකූලව කියලා අවබෝධයකුත් නැහැ. දැන් ගොඩක් දිනට ප්‍රශ්නයක් තියෙනවා දැන් සමහර අයට දැන් මේ ලෝකේ විවිධත්වය අපි දකිනවා. කෙනෙක් දුප්පත්, කෙනෙක් පොහොසත්, කෙනෙක් උසස්, කෙනෙක් පහත්, මිනිස්සු වෙලා ඉන්නවා, තිරිසන් සතුන් වෙලා ඉන්නවා, නොපෙනෙන ලෝකයක් විදිහට ගත්තොත් പ്രേත ලෝක, දිව්‍ය ලෝක වගේ තැන් තියෙනවා. මෙන්න මේ වගේ தත්වයන් වලට මේ සත්වයන් මේ විවිධත්වයක් දරන්නේ ඇයි? මනුෂ්‍ය ලෝකයේම ගත්තොත් ඒ විවිධත්වය හොඳටම පැහැදිලිනේ. මේකට හේතුව මොකද්ද? ඒකට හේතුව පිළිබඳ අවබෝධයක් එන්නේ පෙර භවයන් වල කරපු දේවල් විපාක විදිහට මේ ජීවිතේ විපාක ලැබෙනවා කියලා මේ අවබෝධය නැතුණා. එතකොට ඒ අය මොකද කරන්නේ? තව කෙනෙක්ගේ අපි දිනුවක් දැක්ක කියමුකෝ. එයා ඒ දිනුව ලබන්න උත්සාහවන්ත වෙන්නේ අර වගේම තමයි. ඒ කියන්නේ අර අවබෝධය නැති නිසා මොනවා හරි කරලා ඒ தත්ත්වයටපත් වෙන්න ඕන කියන අදහස එනවා. අනිත් එක කුසලයක් කරන්නේත් නැහැ. අනිත් එක තමන්ගේ ජීවිතේ සීලයෙන් බරිත කරගන්න කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. ඒ වගේ අර මෙලොව පරලොව කියන එක ගැන විශ්වාසයක් නැතුණාම ඒකනා බොහෝ අකුසල් ගොඩකට හිර වෙනවා. බොහෝ අකුසල් ගොඩක් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි මේ විශේෂයෙන්ම දැන් දෙමාපියන්ට හොඳ දේ කිරීමෙන් විපාක නැත. දෙමාපියන්ට නරක දේ කිරීමෙන් විපාක නැත. ඒතර එන්නේ එහෙමත් දකිනවා. දැන් සානස සමාජයේ අපි පහුගිය දවස්වල දැක්ක ඇතම්
මේ ගුරුවරු කියා ගන්න උදවිය පවා මේ දෙමාපියන්ට පුදුම විදිහට ගරහනවා. ඒ කියන්නේ අම්මා තාත්තට සැලකීම අපි මොකටද සලකන්න ඕනේ? ඒ සමාජයට කියන්න බැරි ඇතම් බොහෝ නරක වචන පවා කියමින් දෙමාපියන්ට පරිමේන්ම ගරහන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ මගේ සහෝදරියම සඳහන් කළා මේ ඇය ඒක සම්මන්ත්‍රණයකට ගිහින් තියෙනවා. ඒ සම්මන්ත්‍රණයට ආපු ඒ කතා කරපු පුද්ගලයා එහෙම සඳහන් කළා තියෙනවා දැන් තිරිසන් මවක් සහ තිරිසන් සත්තුන්ගේ ඔය මාතෘත්වයේ සහ මනුෂ්‍ය මාතෘත්වයේ අතර වෙනසක් නැහැ. ඕක අමුතුවට හිතර ගන්න දෙයක් නෙවෙයි කියලා. එහෙම සනස. ඒකවල බලන්නේ මොනතරම් මේ මානසික මට්ටම පහත් තත්ත්වයක වැටලාද? ඒ කියන්නේ එයා කරගන්න ලොකුම පාපේ තමයි අනිත් අය සමාදම් කරනවා. සමාදම් කරන එක සනස. අනිත් ඒ විතරක් නෙමේ දෙමාපියන් කෙරෙහි ඒ වගේ හැඟීමක් තියෙනවා කියන්නේ ඉතින් ඒ කෙනාට ඉතින් දෙමාපියන්ට කරන්න බැරි අපරාධිකුත් නැහැ ඉතින්. සායනස මට මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් අපි ධර්මයේ දන්නවනේ අපි යම් මට්ටමකට දන්නවා. අපේ පින්නතුරුත් යම් මට්ටමකට දන්නවා. එහෙම දැන් අපි හිතමු දැන් අපි ආරෂ්ඨාංග මාර්ගය ගැන දන්නවා. ඊළඟට චතුරාර්ය සත්‍ය, ස්කන්ධ, ධාතු ආයතන ගැන මේවා ගැන අපිට දැනුම ඇති කරගන්න පුළුවන් නේ. සායනසෙම දැනුම ඇති කරගත්ත කෙනෙක් හිටියත් එයා දැන් මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාක ඇත කියලා ඒක ඇදහුවත් එයා කරන්නේ නැත්තම් එහෙම එයාට ධර්මයේ පිහිටයිද නෑ සානාස කිසිසේත්ම ඒක දැනගැනීම මාත්‍රේ මදි දැනගැනීම මාත්‍රේ මදි මේ ඒ අම්මට තාත්තට මව්පියන්ට සැලකීමේ විපාකය විතරක් නෙමෙයි සානාස ඒ තුලින් තමන්ට ලොකු ආශිර්වාදයක් ලැබෙනවනේ දැන් බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න ඒ පළවෙනිම අවවාදෙ ගත්තොත් පළවෙනිම ආදර්ශය උනේ කළුගුණ සැලකීම තමන්ට මේ අපි දන්නේ අපි අතීතයේ මොන වගේ තැනක ඉඳලාද ආවේ කියලාද. ඒ වගේ කොහේ ඉඳන් ආවත් මේ මව් කුසක් ලබා දීලා අපිව ආරක්ෂා කරගෙන දස මාසයක් තිස්සේ ඒ විදිහට අපි වෙනුවෙන් කැප වුණ අම්මා වෙනුවෙන් ඒ වගේම තාත්තගේ ශාරීරික දරුවෝ හිටියේ නැති වුණත් තාත්තගේ මුළු ජීවිතේම කැප කරා දරුවෝ වෙනුවෙන්. එතකොට එවැනි අම්මලා තාත්තට උපස්ථාන කරන්නේ නැත්නම් සලකන්නේ නැත්නම් ඉතින් ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. කොච්චර ධර්මය දැනගත්තත් එහෙමයි. අනිත් දවසේ ගුණයක් එහෙම වර්ධනය වෙන්නේ නැහැ කොහොමද? තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ නැති කෙනා බුදුරජාණන් වහන්සේට සලකන්නේත් නැහැ. එහෙමයි සාරණාංශ මට ලොකු සාරණාංශ කියපු කතාවක් මතක් වුණා මේ ලොකු සාරණාංශ දවසක් කිව්වා මේ අම්මා තාත්තව දැනෙන්නේ නැත්නම් කියන්නේ ළඟ ඉන්න සාමාන්‍ය දෙන්නෙක් වුණ අම්මා තාත්තා දැනෙන්නේ නැත්නම් කොහොමදවත් බුදු ගුණ දැනෙන්නේ නැහැ කියලා. සාරණාංශ පුංචි කාලේ ඉඳන් ඒ උණුහුම ලබා දීලා ඒ කැපකිරීම ගැන අවබෝධයක් නැතුව ඒ සලකන්න හිතෙන්නේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ ගැන කොහොමත් එහෙම පිළිහිටන්නේ නැහැ සවනාස. ඒක බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අවවාදේ උනේ අම්මා තාත්තා කියන්නේ බ්‍රහ්මාති මාතා පිටරෝනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදේ උන ඒ බලන්න සවනාස දැන් මේකත් මේ මිත්‍යා දෘෂ්ටියක් නේ. දැන් එතකොට දැන් මේ අම්මර තාත්තර සැලකීමේ විපාක නැහැ කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා නැස මේ අපායගාමී අකුසලයක්. එහෙම සමහර අපායගාමී අකුසලයක්. ඒ තරම් ප්‍රබලත්වයක් මේ අකුසලයේ තුල තියෙනවා සානස. ඒතකොට ඒක ඒ ගැන අවබෝධයක් නැතුව එහෙම හිතනවා නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතන්න ඕනේ මොන විදිහට මේ ධර්මයේ කරුණ ඉගෙන ගත්තා. අනිත් කාරණා තමයි සානස මේ ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති කරගෙන දේශනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් නැත. දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වගේ උතුමන් වහන්සේ නමක් මේ ලෝකයේ පිළිබඳව දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය මේ දේවල් සොයාගෙන ස්වකීය සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්ත සර්වඥයන් වහන්සේ නමක් එහෙම නැත්නම් ශ්‍රමණයන් වහන්සේ නමක් නැහැ කියලා යම් කෙනෙක් විශ්වාස කරනවා නම් අන්න එතන ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය. දැන් ඇතැම්මයි කියනවා දැන් ඔය කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියද? එතකොට ඒ වගේ ශරීරයක් තියෙන කෙනෙක් හිටියද? ඒ වගේ ප්‍රශ්න සාන සමාජයෙන් ගොඩ නැගෙනවනේ. ඒ කියන්නේ මේ සායනාංශ මේ එහෙම යම් කිසි කෙනෙක් දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියන්නේ පිළිගන්න අකමැති ස්වභාවයක් තියෙනවා සානස. ඒ තුල සානස විශේෂයෙන්ම අර මාන්නයත් එක්කම එන අනිත් එක අවිද්‍යාව සානස නොදැනීමනේ. එතකොට මේ එහෙම වුණාම වෙන්නේ තව අර ඒකේ
ප්‍රධානම හානිය තමයි ඒ වගේ පිළිගන්නේ නැති කෙනාට මේ ලෝකේ කවදාවත් යථාර්ථය තේරුම් ගන්නත් බෑ. දැන් එහෙම ලෝකයේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේ සසර ගමන නිමා කරන්න ධර්ම දේශනා කරන උතුමන් වහන්සේ කෙනෙක් නැහැ කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයාට ඒ මාර්ගය ගැන අවබෝධයක් එන්නේ නැහනේ. ආරෂ්ඨාංග මාර්ගයනවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට එයා එක ඇහුවත් පිළිගන්නේ නැහැ නේද සවන්හස? ඇහුණත් ගණන් ගන්න නැහැ. ඒකට එයාට ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒක සනස මිත්‍යා දෘෂ්ටියක් ඒකට. ඒතර අපි මේ වගේ යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරනවා නම් මේ විදිහට යම් කෙනෙක් ගේ චිත්තසංතානගතව අදහස් තියෙනවා නම් කුසලයේ අකුසලයේ පිළිබඳව කර්මඵලයේ පිළිබඳව අපි දැන් කතා කරමු මේ දේවල් පිළිබඳව යම් කෙනෙක්ට එහෙම අදහසක් තියෙනවා නම් අන්න එයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ හේතු ටික තේරුම් ගන්නට ඕනේ. දැන් යම් කෙනෙක් තුල කොපමණ ධර්මයේ ඉගෙන ගන්න හැදුවත් Tamanට මේ ගුණයන් වර්ධනය වෙන්නේ නැත්නම් ඒ ධහම තුලින් එයා බලන්න ඕනේ එහෙනම් මා තුළ මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවද කියලා. එහෙමයි සයන්ස්. ඒක හොඳ අදහසක්. එහෙමයි. දැන් මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවා නම් එයාට එතනින් එහාට යන්න බෑ. මොකද එයා ඉතර සම්මාදිට්ඨිය පිළිහිදලා ඉන්න බෑ මේ හැමදේම කරන්න. එහෙමයි සයන්ස්. දැන් මේ අපි ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අපි මෙච්චර කාලයක් ධර්මයේ පුහුණු කරනවා පුරුදු කරනවා. ඇයි අපිට තාම ඵලයක් නැත්තේ? මාර්ග හිත පහළ වෙන්නේ නැත්තේ? එතකොට මෙතන පොඩ්ඩක් පරීක්ෂා කරන්න ඕනේ තැන. මෙතන ප්‍රධාන ලෙසම මේ පරීක්ෂා කරන්න ඕනේ තැන. ඇතර සාමාන්‍යයෙන් කෙනෙක් ඉතර ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ආගත වස්තු සම්මාදිට්ඨියනේ කියලා. එහෙමයි. නමුත් ඒක බුද්ධ දේශනාවේ තියෙන ඉස්සෙල්ලම විස්තර කරපු එහෙමයි සනස. අනිත් දැන් මේ කියන විපාක මේ කියන දේවල් දැන් ඔය අම්මල තාත්තලා සලකන්නේ නැති දේවල් සහ කුසලයේ අකුසලයේ පිළිබඳ අවබෝධයක් නැති වුනහමනේ ඒ සම්මාදිට්ඨිය නැති වුනහමනේ ජීවිතේටවත් දැකලා නැති බොහෝ දෙවිවරු හොයාගෙන ගිහිල්ලා පූජා වට්ටි තියලා ඒ වගේ මහා විනාශකාරී මේ ඒ කියන මහා මිත්‍යා දෘෂ්ටියට වැටිලා කටයුතු කරන්නේ. ඇත්ත සායනාංශ මේ අර උපාසක පරිහානී සූත්‍රයේ තියෙනවා මේ කෙනෙක් කෝ වගේ දේවල් පිටිපස්සේ යනවා නම් එයා කර්මඵලයේ පිළිගන්නේ නැතුව ඒව අදහන්න නැතුව ඕ පිටිපස්සේ යනවා නම් මේක උපාසක පරිහානියක් කියලා. එහෙනම් දැන් ඒතරතර දැන් ඒකනේ කියන්නේ දැන් මෙයා හේතුව දකින්නේ නැහනේ. දැන් Tamanට මොකක් හරි හේතුවක් නිසා Tamanට ගැටලුවක් තියෙනවා. අපි කියමුකෝ එයා දුප්පත් කෙනෙක් කියලා. දැන් දුප්පත් කෙනා Tamanගේ ගැටලුව දුප්පත්කම. එයා දුප්පත්කමට හේතුව දකින්නේ නැහැ කියන්නේ කර්මය අදහන්නේ නැහැ කියන එකනේ. කර්මය කර්මඵල විශ්වාස කරන්නේ නැතුව එයා දුප්පත්කම ගැන එයාට අවබෝධයක් එන්නේ නැහැ. දුප්පත්කමට හේතුව මොකක්ද? ඒ හේතුව දැකලා ඒකට ප්‍රතිකර්මය කරන්නේ නැතුව කරන්නේ දෙවියන් ගාවට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා දෙවියෝ මට මේ දේ ලබා දෙයි කියලා බොහෝ විට කටයුතු කරනවා. අනිත් එක Tamanට එන කරදර හිරිහැර පීඩා පවා මේවා මේ සිද්ධ වෙන හේතුව දකින්න නැතුව ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට පෙළඹෙනවා. සායනාංශ මේ වරද උපාසිකයන්ට මතක් වුණේ දැන් සමාජයේ දැන් අපි හිතමු කෙනෙක්ගේ විවාහ ජීවිතේ පොඩි ගැටලු වෙනවා කියලා අසාර්ථක භාවයක්. එහෙමයි. දැන් එතකොට සමහර අය කියනවා ඉතින් මේ ඉතින් పూర్වේ කරුමෙට මෙහෙම කෙනෙක් ලැබුණා. ඒ නිසා මට මෙහෙම වෙනවා කියලා. නමුත් සායනාංශ උතරදී පොඩ්ඩක් දැන් මේ ජීවිතෙත් අපි පාවිච්චි කරපු කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම පොඩ්ඩක් පරීක්ෂා කරන බලන එක හොඳයි වර්තමානයේ මේ දේවල් වෙන්න කියලා. එහෙමයි සායනාංශ. ඒ කියන්නේ මෙතනින් එහාට අපේ කර්ම කියන්නේ චේතනානේ සාමිනාස අපිට චේතනා සහිතව අපි කරපුව කියපු දේවල් දිහා يعني මේ භවයෙන් කලින් භවය ගැන විතරක් නෙවෙයි මේ භවය ඇතුළේ මගේ හැසිරීම අපේ ජීවිත අසාර්ථක වෙන්න බලපාන තියනවද කියලා එහෙම බලන ගතියක් මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ එහෙමයි සනස. ඒකට ඒක තමයි එහෙම හිතනකොට සනස ඇත්තටම මේ එයාගේ ජීවිතේ ගුණාත්මක අවබෝධාත්මක ජීවිතයක් බවට පත් වෙනවා. එයා මේ ඊට පස්සේ අර මිත්‍යා දෘෂ්ටික දැන් මෙතනින් මිත්‍යා දෘෂ්ටික වෙන කෙනා ඇතින් නවතින්නේ නැහැ. අපි කිව්වා වගේ ඔය එක වැරදි දෘෂ්ටීන් පස්සේ ගිහිල්ලා ඒ තුලින් මට ලබා ගන්න පුළුවන් කියලා නොයෙක් ඇදහිම් පස්සේ ගිහිල්ලා මේ කියන්නේ පුංචි දෙයට රැවටෙනවා සානාස. ග්‍රහතාරකාට කියලා රැවටෙන්නේ නොවුනහම තමයි. නේ සානාස. එවැනි තත්යකට අපි වැටෙනවා මෙන්න මේ කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අපි යුක්ත වුණොත්. ඉතින් ඒ නිසා සානස මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව කතා කිරීමේදී අපිට මෙන්න මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ.
ඒත් එක්කම සාන්නහස මේ මම දැනගන්න කැමති දැන් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව අපි සාකච්ඡා කරා ඒ ගැන අවබෝධයක් අරගත්තා. මොනවාද මේ සම්මාදිට්ඨියේ ප්‍රභේද පිළිබඳව අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙනවා සාන්නහස. ඔව් සාන්නහස මේ දැන් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව වහන්සේ විස්තර කළා. මම හිතනවා අපි පිළිතුන් දෙකකින් ලොකු යහපතක් වුණා. සම්මා දිට්ඨිය කියද්දි ස්වාමීන් වහන්සේ ඒක කොටස් 5කට බෙදෙනවා. එකක් තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨිය, ඊළඟට චතුසත්‍ය සම්මා දිට්ඨිය, ධාන සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය සහ මග්ග සම්මා දිට්ඨිය කියලා. එතකොට දැන් දසවස්තුක සම්මා දිට්ඨියේදී අර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විස්තර කළ විදිහට දැන් මවට සැලකීමේ විපාක ඇත්ත කියලා පිළිගන්න ස්වභාවයන්, පියාට සැලකීමේ විපාක ඇත්ත කියලා පිළිගන්න ස්වභාවයන්, ඒ විදිහට දසවස්තුක සම්මාදිට්ඨිය. ඊළඟට පින්වත්නි විශේෂයෙන්ම චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කෙනෙකුට නුවණ ඇති වෙන්න ඕන, ප්‍රඥාව ඇති වෙන්න ඕනේ මේ පංචස්කන්ධ ධර්මයම දුකක් කියලා. මේ පංචස්කන්ධ ධර්මය ඇසුරු කරගෙන තමයි ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් ආදී මේ ලෝකේ යම් තාක් දුක් තියෙනවා නම් සියලුම දුක් මේ ස්වාමීන් වහන්සේ මේ ගලාගෙන යන්නේ අපි මේ පංචස්කන්ධ ධර්මය හරහානේ. දැන් බුද්ධ දේශනාව වහන්සේට මතක ඇති අර එක තැනක තියෙනවා මේ පංචස්කන්ධ ධර්මය සමාන කරනවා ගිනි ගන්න කොටයකට. එතකොට මේ පංචස්කන්ධ ධර්මය ගිනි ගන්නේ ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, 11 ගින්නෙන්. මේ එතකොට මෙන්න මේ 11 ගින්නකින් දැවෙන තැවෙන පංචස්කන්ධ ධර්මය යමෙක් හිතනවා නම් සැපයි කියලා ස්වාමීන් වහන්සේ ඒක මිත්‍යා දෘෂ්ටියක්. එතකොට කෙනෙක් දැන් යම් කිසි කෙනෙක් හිතනවා නම් දිව්‍ය ලෝකේ සැපයි කියලා. මිත්‍යා දෘෂ්ටියක්. මොකද හේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානමයි. ඇති වෙමින් නැති වෙමින් යන ස්කන්ධ පරම්පරාවක්. එතකොට මේ පරමාර්ථ වශයෙන් යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ පංචස්කන්ධ ධර්මය කියන්නේ හරියට ගිනි අඟුරු බෝලයක් වගේ, ගිනි පෙනෙල්ලක් වගේ. මේක මේ හැම වෙලාවෙම පිච්චෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක හරි වටිනවා. දැන් අපිට බණහද්දි දැන් අපිට ඔබ හිතන ඇත්ත තමයි කියලා. බණහල ඉවරුනාට පස්සේ ආපහු මේක සැපයි කියලා අරමුණු වෙනවා. කියන්නේ බණහද්දි සම්මාදිට්ඨිය ඉපදුනා ආපහු මිත්‍යා දෘෂ්ටි වෙනවා. ආශ්‍රය කිරීම මත. එහෙමයි සායනාස. එහෙමයි. එතකොට මේ දැන් ඔබ වහන්සේ සඳහන් කළ විදිහට හැමතිස්සෙම මේ සිහිය තියෙන්න ඕන. හැමතිස්සෙම මේ පංචස්කන්ධ ධර්මයේ වාඩුලේ හිටියත් මේකේ දුක් ඇති කරවන්න ඕනේ. දැන් මේ වෙලාව ගත්තොත් යම් කිසි දහවල් කාලයක් එතකොට ප්‍රශ්න නිසා මේ දාඩිය දානවා අපිටවත් දැන් බණහන පින්නතුන් උනත් ඒ ඉන්න ඉරියව්ව තුළ පීඩා ඇති කරන ස්වභාවයක් තියෙනවා. ඒතර අන්නේ විදිහට අපිට හැම මොහොතකම මේ පංචස්කන්ධ ධර්මයේ දුක්ඛ ලක්ෂණය මතුවෙනවා නම් ඊළඟට ඒ දුකට හේතුව තණ්හාව කියලා දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ඔන්න අපේ අම්මලා තාත්තලාට දරුවන්ගෙන් ලැබෙන ආදරය ලැබෙනවා. එතකොට මේ දෙමව්පියන්ට ඒ දරුවන්ගෙන් ලැබෙන ආදරය ගැන තමන්ගේ හිතේ ආදරයක් උපදිනවා. දරුවා තමන්ට ආදරේ නම් අම්මා තාත්තලාට දරුවා ගැන ආදරය ඇති වෙනවා. එතකොට තමන්ගේ හිතේ දරුවා ගැන ඇති වුණ ආදරය ගැන තණ්හාව සාවින්නා. තණ්හාව සැපයක් වෙන්නේ නැහනේ. තණ්හාව දුකක්. එතකොට අන්න ඒ විදිහට අපේ සාමාන්‍ය ජීවිතේ අපි අත්දකින්න හැම සිද්ධියකම දුක්ඛ ලක්ෂණය මතු කරගනිමින් ඊට හේතුව දකිමින් ඒ හේතුව නැති කළ හැකි බවත් නැති කිරීමට මේ ආරෂ්ඨාංග මාර්ගය භාවිතා කළ හැකි බවත් අපිට හැඟෙන්න ඕනේ. එහෙනම් ඒතර සනස් දැන් අපි කියමු දැන් අපේ දරුවෙක් නිසා අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දුකක් ඇති වෙනවා. ඔව්. දැන් දරුවා අපි කියමුකෝ අකමැද්දක් කරා කියලා. මේ දරුවා කෙරෙහි අපි පවුලේ කෙනෙක් නැති වුණා කියමුකෝ. ළඟම හිටපු කෙනෙක් නැති වුණා දැන්. එයාගේ මැරුණ කෙනාගේ ගැන සිහිපත් කර එතකොට අඬලා මේ වැළපෙන එක ගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටියද? එහෙමයි සාන්නංශයෙන් එතන කියන්නේ. ඒ කියන්නේ ඒ දුකට හේතුව මේ තණ්හාව. කියන්නේ ඒලයි අවබෝධය ඇති වෙන්න ඕන සාන්නංශ මේ දරුවා නැතිවීම තුළ මට යම් දුකක් ඇති වෙනවා නම් ඒ දුකට හේතුව මේ දරුවා ගැන තියෙන තණ්හාව. ඒ තණ්හාව නැති කළ හැකි. ඒ නැති කරන්න නම් ආරෂ්ඨාංග මාර්ගය වඩන්න ඕන. ඒ විදිහට සායනාංශ ඉදිරියදා ජීවිතේ අපිට මොන දේ නමුත් දුක් ඇති වෙද්දි අපිට ඔබ වහන්සේ කියපු විදිහට හේතු මතක් වෙන්න ඕනේ. ඒ හේතු මතක් වුණොත් එතන සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට මේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අපි මේ හැමතිස්සෙම
ඒ සංසිද්ධි වලදී අපි ඒවට හේතු දකිමින් එහෙම නුවණින් ඒ සිද්ධි තේරුම් ගන්න නැත්නම් එතන අවිද්‍යාව සහගත ආරම්භ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ කියලා දේශනා සඳහන් කරන පෘථග්ජන සත්‍යයට. ඉතින් ඒ විදිහට මේ දැන් දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ අර මවට සැලකීමේ විපාකයට පියාට සැලකීමේ විපාකයට කියලා ඒ විදිහට කාරණා 10. ඊළඟට මේක විග්‍රහ කරන චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. එතනදී කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙන නුවණ. ඊළඟට සායනාංශ ධාන සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඇත්තට අපිට ධාන සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන පිළිබඳව කෙනෙකුට ඇති වෙන නුවණ ධාන සම්මාදිට්ඨිය. ඊළඟට සඳහන් කරනවා විදර්ශනා සම්මාදිට්ඨිය. විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයේ දෙස නුවණින් දැකීම තුළ ඇති වෙන, ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකීම තුළින් කෙනෙකුට ඇති වෙනවා නිවැරදි දැක්ම. ඒක විදර්ශනා සම්මාදිට්ඨිය. ඊළඟට මග්ග සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගහිත. මේ මාර්ගහිතයේදී අපිට මේ ලෝකය පිළිබඳව මේ නිවැරදිම දර්ශනය උපදිනවා. ඒ දැක්මට කියනවා මග්ග සම්මාදිට්ඨිය කියලා. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ දසවස්තුක චතුසත්‍ය ධාන විදර්ශනා සහ මග්ග කියලා සම්මාදිට්ඨිය ප්‍රභේද කරලා තියෙනවා. දැන් මේවා ශ්‍රාවකයෝ දැනගන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ දැන් විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මග්ග සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දසවස්තුක සම්මාදිට්ඨිය මොකද්ද කියන්නේ කියලා අපිට මේක ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. එසනස් දැන් අපි කවුරු හරි අහුවොත් අපි කෙලින්ම කියන්නේ අපි බෞද්ධනේ. බෞද්ධ කියපු ගම කියන අපි සම්මා දෘෂ්ටිකයි. තමන් සම්මා දෘෂ්ටිකයිද කියලා මේ කාරණා එක්ක බලන්න ඕනේ. ඇත්තටම තමන් සම්මා දිට්ඨිකයිද? එහෙමයි සායනාංශ. එහෙමයි. මතක් කරපේ කරුණු එක්ක. එහෙමයි. එතකොට සායනාංශ මේ විශේෂයෙන්ම වහන්සේගෙන් අහන්න හිතාගෙන හිටිය කාරණාවක් මේ දැන් අපි ඔය මම සම්මාදිට්ඨිය ඔය චතුරාර්ය සත්‍ය මූලික කරලා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා විස්තර කරනවා. නමුත් මේ සූත්‍ර දේශනාවල මේ සම්මාදිට්ඨිය විවිධ පැතිකඩ වලට විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රාවකයාට ඇති වෙන්න ඕන විවිධ නුවණවල් පිළිබඳව. එහෙම මොනවා හරි විස්තරයක් තියෙනවද තව සම්මාදිට්ඨිය විග්‍රහ කරපු? එහෙමයි අවසරයි සානහංශ මේ බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ගැන කතා කරපු තරං සානහංශ මම හිතන්නේ ඒක මේ එහෙම වෙනත් කාරණාවක් ගැන කතා කරලා තියෙනවද කියලා. මොකද සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ හැම පැත්තෙම කතා කරලා තියෙනවා. මේක සම්මාදිට්ඨිය, මේකයි සම්මාදිට්ඨිය, මේකයි සම්මාදිට්ඨිය කියලා අර සම්මාදිට්ඨිය විවිධාකාර කොට මේ සම්මාදිට්ඨිය මේ තුල මේකමයි සම්මාදිට්ඨිය කියලා අපිට හඳුනා ගන්න පුළුවන් විදිහට හැම පැත්තෙම දේශනා කරලා තියෙනවා. සසනස මේ විශේෂයෙන්ම සම්මාදිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එතෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය විදිහට හඳුනා ගැනීමත් මිත්‍යා දෘෂ්ටිය විදිහට හඳුනා ගැනීමත් සම්මා දෘෂ්ටියයි කියලා බුදුරජාණන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ උන්වහන්සේ තව දේශනා කරනවා කුසලය සහ අකුසලය පිළිබඳ අවබෝධය. කුසල හේතු අකුසල හේතු පිළිබඳ අවබෝධය. දැන් කුසලය සහ අකුසලය කියලා කියන්නේ සනස කර්මය සහ කර්මඵලය. දැන් කුසලය සහ කුසල හේතු කිව්වම කුසලය ගත්තාම කුසල හේතු ගත්තාම කුසල මූලයන් අලෝභ අධේස සමෝහ. අකුසල මූලයන් ගත්තොත් එහෙම ලෝභ දේශ මොහ. මේ ගැන යම් කෙනෙක් තුළ අවබෝධයක් තියෙනවා නම් එයා එපමණකින්ම සම්මා දෘෂ්ටිකයි කියලා මේ දේශනා කරනවා. එනකම් මෙතන මේ කියන්නේ මහා ගැඹුරු කතාවක්. ඒ කියන්නේ දැන් මේ කුසලය සහ අකුසලය ගැන අවබෝධය ඇති කිරීම. දැන් අපි දැන් දස කුසලයක් ගැන අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ කතා වෙනවා. දැන් ඒතරනේ නිවන කියන ඵලයේ ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේම කුසලය මත. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි පර්වතයක් මතට යම් කෙනෙක් යන්න නම් එයා ඒ පර්වතයට අවතීර්ණ වීම සඳහා එයාට උපකාර වන ධර්මයන් තියෙනවා සානාස. ඒ කියන්නේ
අපි ගත්තොත් එහෙම යාට අවශ්‍ය කරන අවි ආයුධ තියෙනවා. ඒ වගේම කඹ ආදී මේ දේවල් අවශ්‍ය වෙනවා. කණ්ඩක් උඩට නගින්න නම්, පර්වතයක් උඩට නගින්න නම්. එතකොට ඒ කෙනාට ඒ පර්වතයට නගින්න, පර්වතය තරණය කරන්න අනිවාර්යයෙන්ම ඒ උපකරණ අත්‍යවශ්‍යමයි. ඒ උපකරණ ටික නැති වුණොත් එයාට ඒ පර්වතයට නගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පර්වතයට නැග ගත්තට පස්සේ මේකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුල දක්වන විදිහට යම් කෙනෙක්ට මේ සම්මා දෘෂ්ටිකත්වයට පත්වීම සඳහා මේ කුසලයේ පැහැදිලිවම අත්‍යවශ්‍ය වෙනවා. දැන් දස කුසලයෙන් තමන්ගේ ජීවිතේ බරිත කරගත්තොත්, දැන් දස කුසලයේ ගත්තාම ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මුසාවාදයෙන්, පිසුනා වාචයෙන්, සම්පප්ලාපයෙන් වැළකීම. ඒ වගේම අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ අධර්ම ක්‍රියාවන්ගෙන් වැළකුණ තැන එයා සම්මා දෘෂ්ටික භාවයට පත් වෙනවා. එයාට කර්මයේ කර්මඵල ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. කුසලයේ අකුසලයේ ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. මේ කුසලයෙන්ම අපිව ඔසවා තබනවා නිවනට. එතකොට මේ කුසලයේ යා ජීවිතය තුළ වර්ධනය කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ එයාට අර නිවන නැමැති ඒ අසංකත ධාතුවට පත් වුණාට පස්සේ එයාට මේ එකකින්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔරුවක් පැදගෙන ගියාට පස්සේ එතන උනාට පස්සේ ආපහු ඔරුවයි හබලයි අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ සන. ඒතකොට එතකන් හැබැයි ඕනි ඔරුවයි. අද ගොඩක් දෙනෙක් කියන්නේ මේ මුලදිම ඔරුවයි මේ හබලයි ඕනේ නැහැ කියලානේ. කුසලයේ ඇත්තටම කුසලයේ අවශ්‍ය දෙයක් නැහැ කියලා, අවශ්‍ය වන්නේ නැහැ කියලානේ බොහෝ දෙනා කියන්නේ. එතකොට අන්න ඒ වගේ මේ කුසලයේ අකුසලයේ ගැන සානස දැන ගැනීම කියන්නේම සම්මා දෘෂ්ටිකයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ආහාරය විදිහට ගත්තාම සානස සතර ආහාරයක් දේශනා කරනවා. දැන් ආහාරය සහ ආහාරයට හේතුව. ආහාර හට ගැනීම, ආහාර හට ගැනීමට හේතුව ආහාර නැති කිරීම, ආහාර නැති කිරීමේ මාර්ගය. මේ ගැන අවබෝධ කරගන්නව නම් අනේ ඒත් සම්මා දෘෂ්ටිකයි කියනවා. ඒ කෙනා සම්මා දෘෂ්ටියටපත් වුණ කෙනෙක් කියනවා. මොනවද මේ ආහාර? කබලින්කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. නේද? ඒව ගැන අපි දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ. දැන් අර කුසලයේ අකුසලයේ ගැන දැන ගැනීමත් මේ සම්මා දිට්ඨික වෙන්න හේතුවක් නේ කියන්නේ. එයා ඒ තුලින් ගැඹුරු අවබෝධයක් ඇතුව එයා සසර නිදහස් වෙන්න උත්සාහවන්ත වෙනවා. මේ ආහාරය කියන්නේ මොනවද? සංසාරයේ මේ පැවැත්මට හේතු වෙන ධර්මයක්. දැන් කබලින්කාර ආහාරය කියන්නේ අපේ මේ අපි ගන්න මේ ආහාරය. සපලා ඒ ආහාරයට ගන්න දේවල්. ඒ වගේම පස් ආහාරය කියන්නේ අසකන්නාසය දිව ශරීරය ස්පර්ශ කරමින් ඒ ලැබෙන්නා වූ අරමුණු පස් ආහාරය. මනෝ සංචේතන ආහාර කුසල කුසල වශයෙන් ඊළඟ භවයෙන් වල සකස් කරගන්න සංස්කාර. විඥාන ආහාරය කියන්නේ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ලබා ගන්න ඒ අරමුණු හේතු කොටගෙන සංසාරේ භවය සකස් වීම. ඒකට මේ හේතු නිසා තමයි සානස මේ සංසාරයේ පැවැත්මක් ඇති වෙන්නේ. එතන මේ ආහාරය හට ගැනීමට හේතුව, ආහාරය නැති කිරීම, ආහාර නැති කිරීමේ මාර්ගය කියන්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන ගැනීම. ඒකට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය විග්‍රහ කරමින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දැන ගැනීමෙන් සම්මා දෘෂ්ටිකත්වයටපත් වෙනවා. මේ දැන ගැනීමෙන් සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. එතන දැන ගැනීම කියන්නේ ඔය කාරණා හතර පුළුල්ල එහෙමයි. ඒ මොකද දැන් එයා මේ ආහාරය නම් සසර පැවැත්මට හේතුව. දැන් එයා මෙතන මේ අපි ගත්තොත් දැන් අපි ආහාරය ගත්තොත් දැන් අපි මේ කුෂ ආහාරනේ දැන් අපි කැම ටිකක් කරනවා. ඒක කබලින්කාර ආහාර. ඒ තුල තණ්හාවක් නැතුව එයා වර්ධනය කරන්න උත්සාහවන්ත වෙනවා තමන්ගේ සම්මා දෘෂ්ටිය. ආහාරයේ කෙරෙහි ඇලීමත් ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියන්නේ. දැන් ඔය මතකයි ස්වාමීන් වහන්සේ මේ විඥාචරණ බුදුගුණේ විස්තර කරන තැන චරණ ධර්මයන් 15ටක් තියෙනවා. ඔය ආහාරය පිළිබඳව මේ භෝජේ මත්තඤ්ඤතාව කියලා. ඒ සනසේ එතකොට
ඒ ගැන අවබෝධය ඇති කරගන්න එක කියන්නේ ඒක ලේසි පහසු නෑ. ඒකට අපිට හැම පැත්තෙම මේ දැන් භාවනාව තුළින් විදර්ශනාව තුළින් මේ සසර පැවැත්මට හේතු වෙන මේ ආහාර ටික නැති කරන්නයි භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒ වගේ තව බොහෝ කරුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම භවය පිළිබඳව ඒ වගේම ඉපදීම පිළිබඳව ඒ වගේම තණ්හාව පිළිබඳව වේදනාව පිළිබඳව ওই විදිහට ඒ කියන්නේ සායනස කියන්නේ වේදනාව දැනගන්න ඕනේ වේදනාවට හේතුව දැනගන්නට වේදනාව නැති කිරීමේ මාර්ගය මේ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විග්‍රහ කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකට මේ අදාළ මේ කාරණාව ඒකට ඇති වෙන්න හේතුව මොකද්ද? ඒක නැති කිරීම මොකද්ද? නැති කිරීමේ මාර්ගය මොකද්ද කියලා දැන ගැනීම සම්මා දෘෂ්ටිකයි කියලා දේශනා කරනවා. ඒක උදාහරණයක් ඔය කාරණා යම් කිසිද අපේ පින්නත් කෙනෙක් දැන් ඔය ආහාර ගැන හරි නැත්නම් ඔය කුසලයේ ගැන හරි නැත්නම් ඔය භවයේ ගැන හරි වේදනාව ගැන හරි අපේ පින්නතුන් දැන් මේවා හේතු සහිතව ඔය ඔබ සඳහන් කළ සැකිල්ල හිතේ තියාගෙන එහෙම විමසන්න තමන්ගේ සම්මාදිට්ඨිය වැඩෙනවා. සම්මාදිට්ඨිය වෙනවා. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වෙන්න හේතු වෙන ඒක හේතුවක් වෙනවා. එතකොට දැන් ඔය පුඤ්ඤ භාගීය උපදි වේපක්ක විදිහටත් ඒ වගේම ආර්ය සම්මාදිට්ඨිය විදිහටත් දේශනා කරනවා සනද. දැන් පුඤ්ඤ භාගීය කියවන් දැන් ওই දස වස්තුක සම්මාදිට්ඨිය ගත්තාම යම් කෙනෙක් කුසලයේ අකුසලයේ ගැන අවබෝධය ඇති කරගෙන ඒ ඉදිරියට ගමන යෑමේදී දැන් කෙලෙස් සහිත සිත් තියෙන අයට ඒක විපාකයක් තියෙනවා. හැබැයි දැන් එහෙමයි කියලා දැන් ආර්යයන් වහන්සේලාගේ සිතේ ඇති වෙන සම්මාදිට්ඨිය කියලා මේ දේවල් නැතුව එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. ආර්යයන් වහන්සේලාගේ හිතේ ඇති වෙන්නේ සම්මාදිට්ඨියට අනුකූලව උන්වහන්සේලා රහත් භාවයට පත් වුණාට පස්සේ විපාකයක් ඇත්තේ නැහැ. ක්‍රියාසිත පහළ වෙන්නේ. ඒකට එතෙන්ට යන්න සාවෙන් වහන්සේ මේ මාර්ගාංග සිත දැන් සමහර අය කරන්න හදන්නේ පයින් හදන එතෙන්ට. පයින් හදනවා එහෙමයි. එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. අම්මා තාත්තලා සලකන්නේ නැතුව පයින් හදනවා. ඒකට එහෙනම් මේ ධම්මවිචය සම්බොජ්ජංගය අවබෝධ ඇති කර ගැනීම තුළින් අර මාර්ගාංග ඒ සම්මාදිටියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල අපි මේ සම්මාදිට්ඨියටපත් විය යුතු ආකාරය පිළිබඳව ඊ타ත්ම පුළුල්ව සහ හැම පැත්තෙම අපිට අවබෝධය ලබා දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකෝර ස්වාමීන් වහන්සේගෙන් මම දැනගන්න කැමතියි මේ සම්මාදිට්ඨිය ඉපදීමට උපකාර වන ධර්ම මොනවද ස්වාමීන් වහන්සේ? ඒකට එහෙම අපිට කරුණාවෙන් පහදා දෙන්න. දැන් ඔය ඔබ සඳහන් කළ විවිධ කාරණා තියෙනවා. අන්නේ කාරණා පුරුදු කර ඒ කාරණා තමන්ගේ හිතේ උපදවා ගන්නත් ඒ උපදවාගත්ත කාරණා වැඩි දියුණු කරලා මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට පත් කරගන්න එපයි. එතකොට අන්නේ ලෝකෝත්තරේ සම්මාදිට්ඨිය උපදවා ගන්නට මේ උපකාරක ධර්ම පහක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒක අපේ පින්නතුන් දැනගන්න එක හරිම වටිනවා. මොකද දෛනිකව ස්වාමීන් වහන්සේ අපි ඒවා එකතු කරන්න ඕනේ ජීවිතේට. ජීවිතේට එකතු කරගන්නකොට අර ඒ කාරණා එකතු වෙනකොට අපිට නොදැනීම සම්මාදිට්ඨිය කියන එක වර්ධනය වෙනවා. එයින් හරියට අපි හිතමු දැන් මොකක් හරි පැලයක් වැඩෙන බීජයක් වැඩෙන්න අපි වතුර දෙනවා, පෝර දෙනවා, හිරුවෙලිය දෙනවා. මේක අපි අඛණ්ඩව නියමිත මාත්‍රාවලට දෙන්න එපයි. ඒ નિયમિત මාත්‍රාවලට ලබා දෙනකොට තමයි ඒ ගහ ක්‍රමානුකූලව පෝෂණය වෙලා හොඳට ඵල දරන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතේ යම්කි සම්මාදිට්ඨියක් තියෙනවා නම් ඒ සම්මාදිට්ඨිය උපදින්නත් ඉපදුනා නූපන් සම්මාදිට්ඨිය උපදවා ගන්නත් බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තන සීලේ තියෙන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ. එනේ කෙනෙක්ට සිල්වත් භාවයක් නැත්නම් එයාට සම්මාදිට්ඨිය උපදින්නේ ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා එයා ඉස්සෙල්ලාම කරන්න ඕන දැන් ප්‍රාතිමෝක්ඛ සංවර සීලේ සඳහන් කරලා තියෙන විදිහට ඔය පන්සිල් වල ආරක්ෂා කිරීම, අටසිල් ආරක්ෂා කිරීම. ඒ කියන්නේ ඒ පංචශීලයේ හරි එක ශික්ෂාපදයක් රකින්න මොහොතක් පාසා මෙයාගේ සම්මාදිට්ඨිය වැඩෙන්න ඒක උපකාරක ධර්මයක් වෙනවා. ගහකට වතුර ටිකක් ලැබෙනවා වගේ. ඒ වගේ සීලයෙන් මේ අනුග්‍රහ කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සුතයෙන්. සුතයෙන් කියන්නේ සාවින්නාස දැන් ඔය ධර්ම ශ්‍රවණයෙන්.
ඊළඟ පොතපත කියවීම තුලින් අන්න ඒවයි කරුණු කාරණා වලින් ඔය මේ සම්මාදිට්ඨියට උපකාරක ධර්ම දේවල් එකතු කරගන්න ඕන. එවැනි වැඩ පිළිවෙල තුලින් ඊළඟට සඳහන් කරන ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡා කිරීම තුලින් මොකද වෙන්නේ? ඒක සම්මාදිට්ඨියට උපකාරක ධර්මයක්. එතකොට සිල්වත් භාවයේ තියෙන ඕන එක පැත්තකින් ඊළඟට ධර්ම ශ්‍රවණය, ධර්ම ග්‍රන්ථ හැදෑරීම කියන එක. ඒ ගොඩාක් වටිනවා සායනංශ. මොකද දැන් සම්මාදිට්ඨිය කියලා සමහර අය උපද්දවන්නේ මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔය දේශනාවේ තියෙනවා සායනංශ දැන් මේ කරවිල ඇටයක් පැලකලොත් ඒ කරවිල ඇටයෙන් එන කොළත් තිත්තයි, නටුත් තිත්තයි, මලුත් තිත්තයි, ගෙඩිත් තිත්තයි, ගෙඩිය ඇතුළේ එන ඇටෙත් තිත්තයි. ඒ පරම්පරාවම තිත්ත වෙනවා. අන්න ඒ වගේ කියනවා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටිය හේතු උපදින චේතනා මිත්‍යා දෘෂ්ටිකයි. එයායි කාය කර්ම මිත්‍යා දෘෂ්ටිකයි, වාක් කර්ම මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට එවැනි මිත්‍යා දෘෂ්ටියක් තියෙන කෙනෙක් තවත් කෙනෙක් සමාදන් වුණොත් එයාගේ හිතේ උපදින්නේ මිත්‍යා දෘෂ්ටික අදහස්. එයා කියන්නේ මිත්‍යා දෘෂ්ටික කතා. එයා මේ කරන්නේ මිත්‍යා දෘෂ්ටික වැඩ. ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක හරිම භයානකයි. ඒ නිසා නිවැරදි සම්මාදිට්ඨිය උපදවා ගන්න නම් ත්‍රිපිටකය හදාරන්න ඕන. සායන්න. එහෙමයි සායන්න. අපේ පින්නතුන් දැන් ඕන තරම් තියනවා මේ ඔය මේ ඉන්ටර්නෙට් අරහත් පුළුවන් නැත්නම් ඔය විවිධ පොත් සාප්පුවකට ගියාට පස්සේ ත්‍රිපිටක ග්‍රන්ථ ඕන තරම් ගන්න තියෙනවා. අන්නේ විශ්වසනීය ත්‍රිපිටක ග්‍රන්ථ අරගෙන හොඳට හදාරන්න ඕන. අන්නේ හැදෑරීම තමන්ගේ ජීවිතේ සම්මාදිට්ඨිය උපදින්න හේතුවක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා සමතය. يعني කෙනෙක් තමන්ගේ හිත, ඒ කියන්නේ සායනස දැන් සමතයක් නැති හිතක් කියන්නේ නොසන්සුන් හිතක්. ඒ කියන්නේ දැන් ප්‍රථම ධානයේ විග්‍රහ කරද්දී විග්‍රහ කරනවා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. يعني සියලුම කාමයන්ගෙන් නිදහස් වෙලා සියලුම අකුසලයන්ගෙන් නිදහස් වුණු අවස්ථාවක් තමයි ප්‍රථම ධානය කියන්නේ. චිත්ත සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ වගේ චිත්ත සමාධියක් තියෙන කෙනාට අර සම්මාදිට්ඨිය උපදවා ගන්න එක හේතුවක් වෙනවා. හැබැයි කෙනෙකුට එහෙම චිත්ත සමතයක් නැත්නම් එයාගේ හිත හරිම නොසන්සුන්. හැමතිස්සෙම කාමවස්තු පිටිපස්ස යනවා, අකුසල් හට ගන්නවා. يعني හරියට නටන වතුරේකින් මූණ බලන්න බෑ වගේ. ඒ වගේ අපිට මූණ හරියට බලා ගන්න බෑනේ. එතකොට මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීමට අවශ්‍ය දේවල් කරගන්න බෑ නොසන්සුන් මනසට. කාමයන් පිටිපස්ස දුවන මනසට, කෙලෙස් සහගත මනසට. ඒ නිසා සමතේනුත් මේ හිතේ සම්මාදිට්ඨියට උපකාර කරන්න ඕන. ඊළඟට දේශනා කරන බුදු පියාණන් වහන්සේ විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ පංචස්කන්ධ විදර්ශනාව. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ආදී වශයෙන් හොඳට පංචස්කන්ධ ධර්මයේ විදර්ශනාව. දැන් අපි හිතමු දැන් අපේ පින්වත් කවුරු හරි ඕන දැන් අනිත්‍ය සංඥාව ඉගෙනගෙන ඒ කමඨහන පුරුදු කරනවා. ඒ අනිත්‍ය සංඥාව දැනගෙන ඒක පුරුදු කරන මොහොතක් පාසා තමන්ගේ ජීවිතේ සම්මාදිට්ඨිය උපදින්න හේතුවක් වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතය අපි අනාත්ම සංඥා පුරුදු කරන පංචස්කන්ධ ධර්මයේ කියන්නේ ආත්මයක් නැති හේතුඵල ධමයක් කියලා මෙනෙහි කරනවා. අන්න සම්මාදිට්ඨිය උපදින්න හේතුවක් වෙනවා. හැබැයි තමයි යම් කිසි විදිහකින් මෙවැනි අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා ආදී විදර්ශනා වලින් බැහැර වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න තමන්ගේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටි උපදින්න හේතු වෙනවා. ඒ කියන්නේ සායනාංශ මේ අපි මම දන්න එක අම්ම කෙනෙක් හිටියා. අය හොඳට ධර්මයේ යම් විදියකට පුරුදු කළා, බණ භාවනාවක් පුරුදු කළා, සීලෙත් හොඳට ආරක්ෂා කළා, මෙහෙම කටයුතු කළා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය හිමිපදීමක් නැහැ, යම් කිසි මට්ටමක පුරුදු කළා. කාලයක් ගිහිල්ලා මෙයා මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට අහු වුණා. මේ මිත්‍යා දෘෂ්ටි කෙනාට අහු වුණාට පස්සේ මෙයාගේ ජීවිතය අර මිත්‍යා දෘෂ්ටි කෙනත් එක්ක කෙනාගේ ආශ්‍රයයට එන්න මොකද උනේ අර කලින් තිබ්බ යහපත් සමකල්ප බැහැර වෙන්න පටන් ගත්තා. අමුතු කතා කියන්න පටන් ගත්තා. අන්තිමට අපටවත් බැරුණේ යා නිවැරදි කරගන්න. ඒ වගේ අර අපි පොඩ්ඩක් බය වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිදලා සෝතාපන්න වෙලා නැත්තම් මේ සම්මාදිට්ඨිය කතා කරන අපි වුණත් පරිස්සම් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. අර මේ මොකද අර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිදලා නැති නිසා අපි වුණත් මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්න පුළුවන්. අහු වෙන්න පුළුවන් නිසා කරන්න දෙන හොඳම දේ තමයි සීලයෙන්, සුතයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමතෙන්, විදර්ශනාවෙන් අපේ සම්මාදිටිය පෝෂණය කරන්න ඕන. ඒ පෝෂණය කරන්න අපි අරවට අහු වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙලා යනවා.
එහෙම මේ අපි කවුරුත් එහෙම පරිස්සම් වෙන්න ඕන. කාලයක් සම්මාදිට්ඨිය පිහිටපු කෙනා දැන් සායනාංශ අපි හිතමු දැන් මේ ජීවිතේ අපිට සෝවාන් වෙන්න බැරුව මැරුණා කියලා. ඊළඟ ජීවිතේ මොකක් හරි දෙයක් වෙලා අපි හිතමු අන්‍යාගමික පවුලක ඉපදුනොත් එහෙම අපි මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙන්න පුළුවන්. එහෙම භයානක ස්වභාවයක් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මරණාසන්න මොහොතට කලින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්න. සීලයෙන්, සුතයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමතෙන්, විදර්ශනාවෙන් අනුග්‍රහ කරන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් සම්මාදිට්ඨිය ගැන අපි ගොඩාක් කතා කරේ අද. ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය දැන් අපි ආරෂ්ඨාංග මාර්ගය ගත්තම සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව කියලා අංග තියෙනවා. ඒ අංගවලට බලපාන්නේ කොහොමද සම්මාදිට්ඨිය? ඒක ඉතාමත්ම වැදගත් සවනාසේ කාරණාව. අපි ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි කාරණාවක්. බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කරනවා යම් කෙනෙක් දැන් සම්මා දිට්ඨිය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් සම්මා දිට්ඨිය අනිවාර්යයෙන්ම අර තියෙන සෑම අංගයකටම පූර්වාංගම වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාන්නහස. ඒ කියන්නේ අපේ දැන් දෘෂ්ටිය කියන්නේ යහපත් දැකීම නසන්නහස. මේ යහපත් දැකීම නැති වුණොත් ස්වාමීන් වහන්සේ අපි කරන හැම දෙයක්ම වැරදි විදිහට තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් ගත්තාම මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට උපදින්නේ මිත්‍යා සංකල්ප. මිත්‍යා මේ දෘෂ්ටිය තියෙන කෙනාට ඇති වෙන්නේ මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සතිය, මිත්‍යා සමාධි, මිත්‍යා සමාධි කියලා තියෙනවා සානාස. දැන් එතකොට ඒ වගේ අර හොඳ දේ වගේම තමයි නරක දේ සමාදන් වුණොත් අනිවාර්යයෙන්ම ඒක එක දිගට ඒ මිත්‍යා අදහස් වලට අර එකින් එක සම්බන්ධ වෙනවා මේ දැක්ම වැරදි වුණාම. ඒතර සානාස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සම්මා සමාධියටපත් වෙන්න කැමති නම් සම්මා සමාධියක් ලබන්න නම් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය මේ හැම අංගයකටම පූර්වාංගම වෙනවා. සම්මා සංකප්පයට පූර්වාංගම වෙනවා. සම්මා වාචාව, සම්මා කම්මන්ත. සම්මා දිට්ඨියෙන්ද සම්මා සංකප්පේ මිත්‍යා සංකප්පේ තෝරගන්නේ. එහෙමයි සානාස. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සම්මා මේ දෘෂ්ටිය තිබ්බොත් නේ එයාට යහපත් සංකල්පනාවන් ඇති වෙන්නේ. දැන් එතකොට දැන් කුසලයේ කියන්නේ මොකක්ද? දැන් කුසලයෙන් කියන්නේ මොකක්ද කියන අවබෝධය ඇති වුනහම තමයි එයා භාවනා කරනකොට දැන් සම්මා සංකල්පය කියන විතර්කය. ඒ විතර්ක කරන්නේ සම්මා දිට්ඨිය ඇති වුනහම යහපත් විතරකයක් බවට පත් වෙන යාර සම්මා දිට්ඨිය මූලික වුණා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි සාන්නාංශ නෙක්කම් උපදවා ගන්න හදන්නේ. අව්‍යාපාද උපදවා ගන්න එහෙමයි. එහෙමයි. ඒකට ඒ දැක්ම තමයි සාන්නාංශ හැම දෙයකටම මුල් වෙන්නේ. ඒ සම්මා සංකල්පය ඇති වෙන සම්මා දෘෂ්ටිය මූලික වුණාම. එයාට සම්මා දිට්ඨිය මූලික වෙනවා. ඊට පස්සේ සම්මා දැන් සංකල්පයේ මූලික වෙනවා. ඊළඟට එයාට සම්මා සතිය ඒ තුලින් උපදිනවා සාන්නාංශ. ඒතකොට දැන් සම්මා දෘෂ්ටිය මූලික වුණාම එයා දන්නවා කතා කරන වචනේ මොනවද කතා කරන්නට ඕනේ. යහපත් වචනේ පිළිබඳව දැක්මක් තියෙනවා සානාස. යහපත් වචනේ පිළිබඳව වැරදි දැක්මක් නම් තියෙන්නේ. එහෙමයි. ඒතකොට සානාස දැන් සානාස දැන් සමහර අය තියෙනවා දැන් මේ දැන් කෑ ගහලා තමයි ප්‍රශ්න විසඳන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ පරුස වචන කියන්නේ මිත්‍යා වාචා. එහෙමයි. දැන් ඔබ වහන්සේ කියන විදිහට ඔය සම්මා දිට්ඨිය තියෙන කෙනා හැමතිස්සෙම හිතනවා මේවා ඒ පරුස වචනේ විසඳන්න බෑ. පරුස වචනේ විසඳන්න බෑ. එයා ඒ වචනේ පිළිබඳව යහපත් දැක්මක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ අර ඉතින් පස්සේ තියෙන සේරම ටික කඩාගෙන බිඳගෙන වැටෙනවා. ඒතර වචනේ පිළිබඳව දැක්මක් තියෙනවනේ. මොකද්ද මේ සම්මා වචනේ කියන්නේ මොකද්ද? යහපත් වචනේ කියන්නේ මොකද්ද කියලා ඒ වචනේ පිළිබඳව දැක්මක් තියෙන්න ඕනේ. හරි දැක්මක්. එතකොට තමන්ගේ ක්‍රියාව පිළිබඳව කම්මන්ත ගත්තොත් තමන්ගේ හැසිරීම රටාව පිළිබඳව තමන් ආජීවය ගත්තොත් තමන්ගේ ජීවිතය කොහොමද ගත කළ යුත්තේ ජීවත් විය යුත්තේ කොහොමද කියලා දැක්මක් තියෙනුනේ සාමනාංශය. ඒ කියන්නේ සාමනාංශ මේ ආරෂ්ඨාංග මාර්ගයේ දුර සම්මා දිට්ඨිය තියෙන කෙනා ජීවිතේ හසුරුවන්නේ නුවණින්. නුවණින් සාමනාංශ. දැන් එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා සංකල්ප පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා වාචාව පහළ ඇති වෙන්නේ.
සම්මා කම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතිය. දැන් මිත්‍යා දැක්මක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එයා කොහොමදවත් සම්මා මේ ස්මෘතිය වර්ධනය කරන්නේ නැහනේ. එයාගේ සිහිය යහපත් වෙන්නේ නැහනේ. යහපත් දෘෂ්ටියක් තිබ්බොත් තමයි එයාට යහපත් සිහිය උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් තමයි එයාට පුළුවන්කම තියෙන්නේ සම්මා සමාධිය ඇති කරගන්නට. මේ සම්මාදිට්ඨිය තමයි මේ හැම දෙයකටම පූර්වාංගම වෙන්නේ. දැන් හැම දෙයකටම පූර්වාංගම වෙන්න නිසා තමයි සවන්හන්ස මහා චත්තාරීසක සූත්‍රය, ඒ වගේම සම්මා දිට්ඨි සූත්‍රය වගේ සූත්‍රයන් වල පුළුල්ව ඒ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය නැති වුණොත් කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. මේ ශාසනික ප්‍රතිපදාවේ ඒ දෘෂ්ටිය වැරදුනොත් යන්නේ සාහනංශ වැරදි පැත්තට. වැරදි පාරම යන්නේ. එහෙමයි. එතකොට සාහනංශ මේ අද දවසේ අපි සාකච්ඡා කළේ මේ ශාසනය බිහි කරපු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන් වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් වූ අපිට අනුදැන වදාළ මාර්ගයක් තියෙනවා සැනසෙල්ලේ මාර්ගය විදියට. ඒ සැනසෙල්ලේ මාර්ගය කියන්නේ වඩද්දිත් සැනසෙල්ල ඇති වෙන, කෙලවරත් සැනසෙල්ල ඇති වෙන, ඒ ලබා දෙන සැනසෙල්ලත් සදාකාලික සැනසෙල්ලක් වෙන මාර්ගයක් තමයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. එතකොට අන්නේ සැනසෙල්ලේ මාර්ගයේ පළවෙනි අංගය ගැන තමයි අද අපි කතා කරේ සම්මා දිට්ඨිය පිළිබඳව. ඒ යටතේ අපි සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද? ඊළඟට මේ සම්මා දිට්ඨිය ප්‍රභේද කරලා තියෙන හැටි, සම්මා දිට්ඨිය ගැන සූත්‍ර ධර්මවල සඳහන් වෙලා තියෙන හැටි, මේ විදිහට සම්මා දිට්ඨිය උපදවා ගන්න අපි උපකාරක ධර්ම කරගත යුත්තේ මොනවද? මේ විදිහට සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන හැටි අනිකුත් අංග උපදවා ගන්න අපි සාකච්ඡා කළා. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක අද ඉන්ද්‍රකීලයේ වැඩසටහනට වෙනද වගේම සුපුරුදු විදියට ගෞරවයෙන් සම්බන්ධුනේ අපේ රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන අද දවසෙත් අපේ සාකච්ඡාව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේ දැක්වූ දායකත්වයේ පිළිබඳව. ඉතින් පින්වත්නි අද දවසෙත් අපි පැයකට ආසන්න කාලයක් ඉන්ද්‍රකීලය මේ හැම කාරණාවකම කතා කරන ඉලක්කය හයිය හිතක් හදාගන්න එක. අපි ගෘහස්ත ජීවිතයක් ගත කරන මේ පින්නතුන්ට ඇති වෙන ඕනම තත්ත්වයක් තුල දරුවෙක්ගේ වෙනස්කමක් හරි, භාර්යාවගේ වෙනස්කමක් හරි, ස්වාමියාගේ වෙනස්කමක් හරි, එහෙම දවසක් කියලා කියන්නේ ගොඩාක් වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙන අවස්ථාවක්. ඒතර ඕනෑම වෙනස්කමක් ඉදිරියේ නොසෙල්වි ඒවට උපේක්ෂාවෙන් මුහුණ දීම තමයි ඉන්ද්‍රකීලයක් වගේ හිතක් හදාගන්නවා කියලා කියන්නේ. ඒ සඳහා තමයි අපි මේ වෑයම ජයමග්ග රූපවාහිනී නාලිකාවේ වෑයම එවැනි හිතක් මේ පිණුතුන්ට ඇති කරගන්න උදව් කිරීම, උපකාර කිරීම. ඉතින් අද දවසේත් මේ සිදු කරගත්ත දහම් කතිකාවත තුලින් ඇති කරගත් උතුම් කුසලයන්ගේ අනන්ත ආශිර්වාදයෙන් දේශනා කරන අපිටත් මේ පිණුතුන්ටත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කරන හැම දිනාටම ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් චිත්තසංතානයක් ඇති කර ගැනීමට මේ කුසලය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අද පටිගත කිරීම සිදු කළ පළවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති නම කියන්න අවසරයි මිරහවත්තේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට මේ උතුම් කුසල ධර්මය අනන්ත ආශිර්වාදයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.